රයිට් 66 වෙනි ගාන කරමු. සමාගමක් අවශේෂ වටිනාකමක් නොමැති ව්‍යාපෘතියක් පිළිබඳව සලකා බලමින් සිටි. ඒ සඳහා රයිට් කියව ගන්නකෝ. කියව ගන්න ටක් ගාලා පොඩ්ඩක්. දැන් මේ ප්‍රාග් කියව ගන්න කොගොල්ලෝ තනියම ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ දෙවතාවකට. රයිට්. දැන් මෙතන සෝරි ආයෝජනය කරලා තියෙන්නේ හොඳට කියවද ඔයගොල්ලෝ අර වර්ෂ බිඳුවේදීම නෙමෙයි එකපාරට ආයෝජනය කරන්නේ. ප්‍රාග්ධනය දෙකට කඩලා ආයෝජන. මෙතන මිලියන 2ක් නම් මුළු ප්‍රාග්ධනය මෙතන ආයෝජනය කරන්නේ මිලියන 1යි. මෙතන ආයෝජනය කරනවා මිලියන 1ක්. රයිට්. එතකොට පොඩ්ඩක් අඳිමුද බලන්න. අවුරුදු කීයක් ඊට පස්සේ සල්ලි හම්බ වෙනවද? අවුරුදු ඒක තමයි අපි දන්නේ නැත්තේ නේද? ප්‍රාග්ධනය දන්නේ නැත්තේ. වර්ෂ 4ක් පුරා හම්බ වෙනවා මිලියන 20 බැගින්. මේ පැත්තට අඳිමු. උඩින් ගාන පටන් ගන්න මෙන්න මෙහෙම මුළු ආයෝජනය රුපියල් මිලියන 2යි x ලෙස ගනිමු. ආන්න ඔහම ලියන්න. මුළු ආයෝජනය
රුපියල් මිලියන 2ක් ලෙස ගනිමු. රුපියල් මිලියන 2ක් ලෙස ගනිමු. right. එතකොට මිලියන වලින් කතා කරමු. අපි ආයෝජනය කරනවා මෙතන x. තව මෙතනත් x. ආන්න ඔහොම. right. ඊට පස්සේ අපිට සල්ලි හම්බ වෙනවා රූල් දෙයක් ඇරලා ලියන්න. මිලියන 20 ගානේ. ඔන්න සල්ලි හම්බ වෙන විදිය. right. දැන් ඕකේ NPV හොයමු. NPV හොයමු. ගන්න බලන්න කොහොමද ගන්නෙ? NPV. මේ x ගේ NPV කොහොමද හොයන්නේ? මේ x ගේ NPV හොයන්නේ ඒක වට්ටම් සාධකයෙන් වැඩි කරන්න ඕන. 100ට 18 පොතේ බලන්න 45 වන පිටුවේ තියෙනවා. 840.847. මේක රිනා. මේකේ අපිට වර්තමාන අගය මේක වාර්ෂිකයක්. මේක වාර්ෂිකයක්. මේක අපි හොයමු. right. මේක අපිට cumulative present value at cumulative present value at 18%. n සමානයි 4. මෙන්න NPV. මෙතන මෙයයි එකතු කරන්න පුළුවන්.
එතකොට ඍණ 1.847 x. මෙයාව ධන මෙහෙම ලියන්න වෙනවා. ආන්න ඔහොම. ඔන්න ඔහොම ලියන්න වෙනවා. ඔන්න NPV. right. මෙන්න මේ NPV කීය වෙන්න ඕනද? මිලියන 16.85ක් විය යුතුයි. ලියන්න. මෙම NPV මිලියන 16.85ක් විය යුතුය. එහෙනම් මෙන්න මේක. සමානයි 16.85යි. දැන් x හොයමු. මේ 53.8 අර පැත්තට ගෙනියන්න. විස්සයි ආසන්න වශයෙන්. ඕක නෙමෙයි උත්තරේ හැබැයි. මොකද ඔය ඇවිල්ලා x නේ මං මුළු ප්‍රාග්ධනේ 2x කියලා ගත්තේ. යටින් ලියන්නේම නිසා මුළු ප්‍රාග්ධනය රුපියල් මිලියන 2x 2 වැඩි කිරීම 20 40යි. දෙක වැඩි කිරීම 20 40යි. right. හරි. දැන් මේ ගාන මම ෆෝමැට් එක මේ හරහට මෙහෙම ලියාගෙන ගියානේ. ඔහොම නැතුව වෙන විදියට අනිත් පැත්තට කරන්න ගියා නම් ලේසි කියලාත් හිතෙනවා. එහෙමත් ලේසි. පොඩ්ඩක් ලියන්න මෙහෙම සටහන කියලා. සටහන ඉහත ගැටලුවේ අදාළ ආකෘතිය පහත පරිදිද දැක්විය හැක. මේ විදිහට ආකෘතිය දාන්න නැතුව පහත පරිදිද දැක්විය හැක. මං හිතනවා ඒක ලේසි කියලා. බලමුකෝ. මේ බලන්න තව විදියකට. right. අපි අලුත් ගානක් විදිහට හිතලා කරමු. ඒ ගානම තව විදියකට. මේ ආකෘතිය දාන විදිය විතරයි මෙතන එක විතරයි. ලියන්න මෙහෙම.
ලියන්න මුළු ආයෝජනය රුපියල් මිලියන 2x ලෙස ගනිමු. මුළු ආයෝජනය රුපියල් මිලියන 2x ලෙස ගනිමු. ලියන්න. right. මේ බලන්න. වර්ෂ මුදල් ප්‍රවාහ නිකන් මෙතන ලියන්න බලන්න ඩිස්කවුන්ට් ෆැක්ටර් එක 100ට 12ද 18 ඩිස්කවුන්ට් ෆැක්ටර් present value අන්න ඔය කොලම්ස් ටික කොහොම දාගෙන යන්න පොඩ්ඩක්. වර්ෂ මුදල් ප්‍රවාහ 18 ඩිස්කවුන්ට් ෆැක්ටර් present value present value right. දැන් වර්ෂ බිඳුවේදී රුපියල් x අපි ආයෝජනය කරනවා. අයමත් පළමු වර්ෂයේ අවසානයේ රුපියල් x ආයෝජනය කරනවා. right. ඊට පස්සේ 1 ඉඳන් 4 දක්වා අන්න ඔහොම මිලියන 20 ගානේ අපිට හම්බ වෙනවා. ඒකත් මෙහෙම 1 2 3 4 කියලා දාගෙන යන්නේ නැහැ. එකපාරට මේ විදිහට ලියන්න වාර්ෂිකයක්. අන්න ඔහොම. right. දැන් ඕව වට්ටම් කරමු. අපි NPV මෙතන හොයමු සුළු කරලා. මෙතන 1යි එතකොට මෙතන 1යි x ඔහොම පළමු අවුරුද්දේදී වට්ටම් සාධකයේ බලන්න වගුවෙන් බලන්න 45 වන පිටුවේ ඒ කියන්නේ ඇනිවිටි ෆැක්ටර් නෙමියා 18 0.8යි 4යි 7යි 0.8යි 4යි 7යි x දශම 8යි 4යි 7යි x අන්න දැන් මෙතන ගන්න මේක ඇනිවිටි එකක් නේ මෙතනට ගන්න ඕනේ cumulative present value at 18% n සමානයි 4 බලන්න වගුවෙන් බලන්න 18% 2.6යි 9යි බිඳුවයි දැන් මේ ටික එකතු කරන්න මේ x ලා පද දෙක එකතු කරන්න පුළුවන් මෙයාව මෙහෙම ලියන්න ආන් NPV මේ දෙක විතරයි අපිට එකතු කරන්න පුළුවන් මෙයාව එකතු කරනවා කියලා ලිව්වා right ඔන්න ඔය NPV ඒගොල්ලෝ කියන විදියට 16.85ක් වෙන්න ඕන. ලියන්න යටින් මෙම NPV රුපියල් මිලියන 16.85ක් විය යුතුයි.
රුපියල් මිලියන 16.8ක් විය යුතුයි. right. ආයන යටින් මෙන්න මේක 16.8යි. අන්න ඔහොම දාන්න. හොයන් මේ 53.8 පැත්තට ගෙනියන්න බලන්න. right. දාගන්න. ඒ ෆෝමැට් එක ලේසි වගේනේ. x හොයන්. right. ලියන්න මුළු ප්‍රාග්ධනය රුපියල් මිලියන 2x දෙක වැඩි කිරීම 20 40යි. රුපියල් මිලියන දෙක වැඩි කිරීම 20 ලියන්න යටින් 40යි කියලා. right. හැබැයි මේක එච්චර අමාරු ගානක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. අපි යනවා 67 වෙනි ගානට. කියවමු. ව්‍යාපෘතියකට රුපියල් මිලියන 70ක ආරම්භක ආයෝජනයක් අවශ්‍ය වන අතර ව්‍යාපෘතියේ වසර 4ක ජීවිත කාලයක් පුරා උත්පාදනය කරන මුදල් ප්‍රවාහ පහත දැක්වේ. ආයෝජනයේ මිලියන 70යි. මෙන්න සල්ලි ලැබෙන විදිය. වට්ටම් සාධකයක් දීලා අපිට එතන නම් වගුවෙම. මොකද යට කියන්නේ? ඉහත මුදල් ප්‍රවාහයන්ට අතිරේකව ව්‍යාපෘතිය සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර ව්‍යාපෘති ජීවිත කාලයේ අවසානයේ සුම්බුන් නාගයකට විකිණිය හැකිය. ව්‍යාපෘතිය සාධ්‍ය වීමට නම් වසර 4 අවසානයේ යන්ත්‍ර සූත්‍රවල අවම සුම්බුන් නාගයේ කොපමණ විය යුතුද? වසරකට සිට 10ක වට්ටම් අනුපාතයක් උපකල්පනය කරන්න. right. තනියම කියවන්න යට කෑල්ල විතරක්. මොකද කියන්නේ? ඔය උඩ දාලා තියෙන මුදල් ප්‍රවාහවල ව්‍යාපෘතියේ සුම්බුන් විකුණලා ලැබෙන මුදල දාලා නැල්ලු. ව්‍යාපෘතිය වාසිදායක වීමට නම් එම සුම්බුන් වටිනාකම කීයක් විය යුතුද කියලායි අහන්නේ. ව්‍යාපෘතිය වාසිදායක වීමට නම්
right. ගාන උඩින්ම පටන් ගමු. වර්ෂ 4 අවසානයේ ලැබෙන සුම්බුන් වටිනාකම ලියන් උඩින්ම පටන් ගමු. වර්ෂ 4 අවසානයේ සුන්බුන් වටිනාකම රුපියල් X වරහන් ඇතුලේ 1000 ලෙස ගනිමු. වසර 4 අවසානයේ සුම්බුන් වටිනාකම රුපියල් X වරහන් ඇතුලේ 1000 ලෙස ගනිමු. ව්‍යාපෘතිය අනිකුත් මුදල් ප්‍රවාහ දීලා තියෙනවා. අපි දැන් NPV හොයමු බලන්න. මේ අර මේ ෆෝමැට් එක දාන්න. වර්ෂ මුදල් ප්‍රවාහ ලියන්න පොඩ්ඩක්. වර්ෂ මුදල් ප්‍රවාහ 10% ඩිස්කවුන්ට් ෆැක්ටර් present value ඔමලියන් right මේ මුදල් ප්‍රවාහ රුපියල් 1000 වලින් කතා කරන්නේ මේකත් රුපියල් 1000 වලින් එතකොට එන්නේ right කොහොමද වර්ෂ බිඳුවේදී මිලියන 7ක් ඒ කියන්නේ 70000ක් 7.3යි 7000ක් මිලියන 70ක්ද මිලියන 70ක් කියන්නේ 70000ක් වෙනවා. ඔන්න ඔහම ආයෝජනය කරනවා. 7.4යි අන්න ඔහම ආයෝජනය කරනවා. ඊට පස්සේ එකවන අවුරුද්දේදී අපිට ලැබෙනවා පොත බලන්න උඩ 10.599යි. දෙවන අවුරුද්දේදී 16.136යි. තුන්වන අවුරුද්දේදී 32.338යි. හතරවන අවුරුද්දේදී 25.311යි. ඔන්න සල්ලි හම්බ වෙනවා. තව හතරවන අවුරුද්දේ ඒක වෙනම දාන්න. සුම්බුන් වශයෙන් X ලැබෙනවා. 1000 වලින් තියෙන. අන්න ඔහම ලැබෙනවා. ඔන්න මුදල් ප්‍රවාහ දාගෙන ගියා. දැන් ඕවා වට්ටම් කරලා ගමු. වට්ටම් සාධකයෙන් වැඩි කරන්න වෙනවා. මොකද මෙතන ඇවිල්ලා වාර්ෂිකයක් නෙමෙයි කියුමුලේටිව් ෆැක්ටර්ස් ගන්න. කියුමුලේටිව් ප්‍රසන්ට් වැලියු ගන්න බෑ. වට්ටම් සාධකේ පොතේ දීලා තියෙනවා. ගානෙම 9.9.9යි 8.2යි 6යි 7.5යි 1යි 6යි 8යි 3යි මේකත් 0.6යි 8යි 3යි වැඩි කරලා ගන්න. බලමු. හැත්ත 1000යි. මෙයාවයි වැඩි කරන්න.
ආසන්න දශමස්ථාන දෙකට ගමුකෝ. NPV හොයන් මේ x පද එකතු කරන්න බෑ මෙන්න මේ ටික සුළු කරන්න පුළුවන්. කරන් යන්න. මේ ටික සුළු කරාම කිද මේ ඍණ 70 මේ ටික සුළු කරාම ඔන්න ඔහොම එන්නේ. දැන් මේ ඉස්සෙල්ලා ගානේ NP වල අගේ දුන්න 16 දශම ගානක්. ඒතොර අපි 16 දශම ගානට සමාන කරා. දැන් මෙතන ගානේ එහෙම කියලා නැහැ. අපිට ඕනේ ව්‍යාපෘතිය ශක්‍ය වීමට, ව්‍යාපෘතිය වාසිදායක වීමට නම්. අන්න එහෙම කතාවක් විතරයි කිව්වේ. දැන් ව්‍යාපෘතිය වාසිදායක වෙන්න නම් NPV මොක වෙන්න ඕනද? NPV ධන වෙන්න ඕන. අනිවාර්යෙන්. අඩු ගානේ බ්‍රේක් ඉවන් එකට වෙන්න නම් NPV මොක වෙන්න ඕනද? NPV බිඳුව වෙන්න ඕන. අඩු ගානේ බිඳුවවත් වෙන්න ඕන. එතන මේ ධන ආගයන් වලට ඍණ ආගයන් කැපිලා යනවායි කියන එකනේ. ඍණ වෙුනේ නෑනේ. අන්න ව්‍යාපෘතිය ශක්‍ය වීමට නම් NPV සමානයි බිඳුවවත් විය යුතුය. අන්න මේක බිඳුවට සමාන කරන්න. ධන වෙනවා බොහොම හොඳයි. අඩු ගානේ බිඳුවවත් වෙන්න ඕන. ලියන්න යටින් ව්‍යාපෘතිය පිළිගැනීමට නම් ව්‍යාපෘතිය පිළිගැනීමට නම් ව්‍යාපෘතිය පිළිගැනීමට නම් NPV සමානයි බිඳුවවත් විය යුතුය.
එහෙනම් NPV බිඳුවට සමාන කරමු. right. බිඳුර සමාන කරන්න. හොයාගන්න x. x කියලා කියන්නේ සුම්බුන් නගය. right. ලියන්න යටින් ව්‍යාපෘතිය පිළිගැනීමට නම් යන්ත්‍ර සූත්‍රවල සුම්බුන් නගය මිලියන 8ක්වත් විය යුතුය. මිලියන 8ක්වත් විය යුතුය. මිලියන 8ක්වත් විය යුතුය. right. අපි යනවා 68 වෙනි ගානට. අමුතුම ගානක්. ඒක නම් සීරියස් ෆුල් සීරියස්. ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන අලෙවි කරන සිල්ලර වෙළෙන්දෙකු විසින් ණය කාඩ්පත් ප්‍රවර්ධන යෝජනාවලියක් හරහා ඔහුගේ ගණනුකරුවන් හට ඔවුන් විසින් මිලදී ගන්නා නිෂ්පාදනයන්ට 120ක වට්ටමක් සහ ගෙවිය යුතු ඉතිරි මුදල් ප්‍රමාණය පියවීම සඳහා පොලි රහිත මාස 24කින් වාරික ගෙවීමේ සැලැස්මක් පිරිනමන ලදී. බැංකුව විසින් වට්ටම් කළ වටිනාකම සමාන වාරික 24කින් ඊළඟ මාස 24 පුරාවට ගෙවන පරිදි බැංකුව සිල්ලර වෙළෙන්දා විසින් බැංකුව සමග එකඟ වී තිබුණි. සිල්ලර වෙළෙන්දාගේ අරමුදල් පිරිවැය 18%ක් බැගිනි. අත්පිත මුදල පිරිනමනු ලබන පරිභෝගිකයෙකු හට සිල්ලර වෙළෙන්දා පිරිනැමිය හැකි උපරිම වට්ටම කීයද? හිමින් පුදුම හිමින් කියව ගන්න තනියම මම මේ මට කියව ගත්තේ. ඔයගොල්ලෝ කියව ගන්න.
හරිද? right. මොකද්ද මේ කියන්නේ? අර ක්‍රෙඩිට් කාඩ් එකට තමයි අපි මිලදී ගැනීම කරන්නේ වෙලෙන්දාගෙන්. ක්‍රෙඩිට් කාඩ් එක තියලා සල්ලි ගන්න, ඊට පස්සේ සල්ලි ගෙවන්නේ අපි. කොහොමද වෙලෙන්දා ගෙවනවා කියන්නේ? ක්‍රෙඩිට් කාඩ් ක්‍රමයට සිල්ලර වෙලෙන්දා විකුණන්නේ භාණ්ඩ. භාණ්ඩේ ලකුණු කළ මිලින් ඒ වෙලාවෙම 120ක වට්ටමක් දෙනවා. අම්මා. ක්‍රෙඩිට් කාඩ් වලට ගත්තත් එයාට ගන්න අයට 120ක වට්ටමකුත් දෙනවා. ඊට පස්සේ ඉතිරි බැලන්ස් එක අය කරගන්නේ මාස 24කින්. වාරික 24කින් සමාන වාරික 24කින්. එහෙමයි අය කරගන්නේ. අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ වෙලෙන්ද ඔය ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් වලට නැත්නම් ක්‍රෙඩිට් කාඩ් ක්‍රමයට භාණ්ඩ විකුණන්න නැතුව ඍජුවම වෙලෙන්දට භාණ්ඩ මේ අපේ ගැනුම්කරුවන්ට කියන අපිට භාණ්ඩ විකුණන්න අදහස් කරනවා නම් ගෙඩි පිටින් අපිට දෙන්න පුළුවන් වට්ටම කීයද කියලා අහනවා. අර වගේ අර ෆැසිලිටි එක නැතුව ඒ වෙලාවෙම ගන්නවනම්. දැන් අපි බලමුද මේ ක්‍රෙඩිට් කාඩ් ක්‍රමයට වෙලෙන්දා භාණ්ඩ විකිණීමේදී ඇත්ත වශයෙන් එයාට අද දින මේ වෙලාවෙදිම කීයක් ලැබෙනවා වගේද කියලා. හැබැයි මේ වෙලාවෙදිම ලැබෙන්නේ නැහැ. වාරික 24කින් ලැබෙන්නේ මාස වාරික. ඉතින් අපිට ඒක ඒවල ප්‍රසන්ට් වැලියු හෙව්වම හරිනේ. එතකොට දැන් කීයක් ලැබෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. දැම්මම කීයක් ලැබෙනවද කියලා හොයාගන්න පුළුවන්. ඒකේ ප්‍රසන්ට් වැලියු හෙව්වම හරි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? භාණ්ඩේ දැන් මිල කීයද කියලා දීලා නැහැ. අන්න අපිට කීය හරි ගන්න වෙනවා. 100යි කියලා හරි 200යි කියලා හරි. ඒතර 100 වුණොත් 100ට 20ක වට්ටමක් දුන්නාම අපි ගෙවන්න ඕනේ රුපියල් 80යි. ඒ 80ත් ගෙවන්නේ 24 වතාවකින්. 24න් බෙදන්න ඕනේ. 3.33. අපෝ සවුත් විදියට එන්නේ. භාණ්ඩේ මිල 200යි කියලා ගත්තොත් 120ක වට්ටමක් දුන්නාට පස්සේ 160. භාණ්ඩේ මිල 300යි කියලා ගත්තොත් නම් හරියටම හරි. අපි භාණ්ඩේ මිල කීයයි කියලා හරි ගමු. ටිකක් කැපෙන්නේ නැති කැපෙන ගාණක් එනවා 300යි කියලා ගත්තොත්. ඒක නිසා මම එහෙම ගන්නවා. ඒත් හැබැයි යම් ළමෙක් වෙන අගයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ලියන්න මම මෙහෙම ගාණ පටන් ගමු. භාණ්ඩේ ලකුණු කළ මිල රුපියල් 300ක් යයි ගනිමු. භාණ්ඩේ ලකුණු කළ මිල රුපියල් 300ක් යයි ගනිමු. යටින් අඩු කරන ලද වෙළඳ වට්ටම 300න් 120යි. රුපියල් 60යි. අඩු කරන ලද වෙළඳ වට්ටම 300න් 120යි. යටින් මාස වාරික 24ක් පුරා ගෙවිය යුතු මුදල මාස වාරික 24ක් පුරා
ගෙවිය යුතු මුදල 360 240යි 240යි. ඔන්න ඕක ගෙවන්නේ මාස වාරික 24ක් පුරා. යටින් එක් මාස වාරිකයක වටිනාකම රුපියල් 10යි. එක් මාස වාරිකයක වටිනාකම රුපියල් 10යි. right. එහෙනම් දැන් වෙලෙන්දට රුපියල් 10 ගාන තමයි හැම මාසෙම හම්බෙන්නේ. මේ බලන්න මාස මම මෙහෙම ලියන්නම්. මාස 1 ඉඳන් 24 දක්වා එයාට මුදල් ප්‍රවාහ ලැබෙනවා රුපියල් 10 ගානේ. right. වට්ටම් අනුපාතය කීයද ගන්නෙ? මම මේ ඔහොම දැම්මම තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ. පොඩි එපා. ඔහොම ඕනේ. ඒ ව්‍යාපෘතිය ගියීමේ මේ බලන්න. මාස 0 1 2 3 4 24. අන්න ඔහොම දාගෙන යන්න. දැන් මෙයාට රුපියල් 10 ගානේ හැම මාසයකම ලැබෙනවා. ආන්න ඔහොම. බලමු දැන් කීයක් ලැබෙනවද කියලා. ඒ කියන්නේ ඔය මුදල් වල වර්තමාන අගය හොයමු. ආන්න මෙහාට. Cumulative present value at 18% නෙමී ඒ ඇවිල්ලා වාර්ෂික 1.5යි n සමානයි 24යි. මේ 1.5 ආවේ 100ට 18 12න් බෙදලා. right. මේක හොයාගන්න CPV. හැටයි දශම 1.6යි. චර වෙන්න බෑ. අයිසි එකක් කරනවා දැන්. මොකද උනේ? හැටයි දශම නෙමෙයි වැරදුනා. 20යි දශම.
0.3 200.3 ඔන්න දැන් අගය මේ වෙලෙන්දට මේ ගනුදෙනුව කරුණු කොටගෙන දැන් නිකන් මෙච්චරක් ලැබුණා වගේ ඒකනේ කතාව මේ වෙලෙන්දට මේ ගනුදෙනුව කරුණු කොටගෙන right එහෙනම් දැන් ඉතින් අපි මේ මුකුත් කතා කරන්නේ නැතුව භාණ්ඩේ මිල 300යි වෙලෙන්දර මෙච්චරක් හම්බුනම ඇතිනේ නෑ වෙලෙන්දර ලබා දී හැකි උපරිම වට්ටම් මුදල කීයද ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය අමතක කරලා දැම්මොත් ලියන්න මේ අනුව යටින් මේ අනුව වෙලෙන්දාට ලබා දිය හැකි උපරිම වට්ටම මෙන්න 99.70යි රුපියල් වලින් 99.70යි ඒක ප්‍රතිශතයකින් පෙන්නන්න භාණ්ඩේ මිල 300යි 99.70 වැඩි කිරීම 100 ආන්න ඔහොම 33.23යි ඔන්න ඔහොම වට්ටමක් දුන්නා නම් ඉවරයි ගෙඩි පිටි right තවත් සිරාම ගානක් මේ සිරාම ගණන් ටික අන්තිම ගණන් ටික කියවමු 69 වෙනි ගාන මුල්‍ය ආයතනයක් මගින් පිරිනමනු ලබන විශ්‍රාම සැලැස්මකට ඇතුළත් වන්නන් විසින් මුල්‍ය සමාගම වෙත ඔවුන්ගෙන් 60 වන උපන්දිනයේ දක්වා එයද ඇතුළුව සෑම උපන්දිනයකදීම වාර්ෂික වාරිකයක් ගෙවීම අවශ්‍ය කෙරේ. 61 වන උපන්දිනයේ සිට වර්ෂ 15ක් දක්වා වාර්ෂිකව විශ්‍රාම වැටුප අදාළ පුජ්‍යයට ගෙවනු ලැබේ. මරණයක් සිදු වූ විටකදී පවා නම් කරන්නෙකුට වෙත මෙම විශ්‍රාම වැටුප ගෙවනු ලැබේ. සිට 12 බැගින් වූ පොලි අනුපාතයේ විශ්‍රාම සැලැස්මට ඇතුළත් වන අවස්ථාවේ අදාළ පුද්ගලයාගේ වයස හා අවශ්‍ය කරන විශ්‍රාම වැටුප් ප්‍රමාණය යන මේවා පදනම් කරගෙන විශ්‍රාම වාරිකයේ ප්‍රමාණය තීරණය කරනු ලැබේ. ඔබට රුපියල් ලක්ෂ 3ක වාර්ෂික විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා ඔබ මෙම විශ්‍රාම සැලැස්මට ඔබගේ 31 වන උපන්දිනයේදී ඇතුළත් වන්නේ නම් 31 වන උපන්දිනයේදී පළමු වාරිකය ගෙවනු ලැබේ. වාරිකයේ වටිනාකම ගණනය කරන්න. right. ඒ මට කියව ගත්තේ. තනියම දෙපාරක් කියව ගන්න හොඳ අවබෝධේ.
හොඳට කියවන්න. අවබෝධය හිමින් කියවන්න දෙපාරක්. හරිද හොඳට කියවුවද? මෙන්න දැන් වයස අවුරුදු 31යි. වයස අවුරුදු 31යි වයස. බැලු බැල්මට කියන්න බෑ. තාමත් කොල්ලෝ වගේ ඉන්නේ. 60 පෙන්නත් නාකි වෙන්නේ නෑ. රයිට්. අවුරුදු 60 වෙනකල් 31 ඉඳන් 60 වෙනකල් මෙයා ජීවිත රක්ෂණ වාරික ගෙවනවා. මෙන්න ඊට පස්සේ වෙන පෑනකින් 61 ඉඳන් 75 වෙනකන් අවුරුදු 15ක් මෙයාට ප්‍රතිලාභ ලැබෙනවා. කීය ගානේද? ලක්ෂ 3 ගානේ. ආන්නොහම ලක්ෂ 3 ගානේ ප්‍රතිලාභ හැම්බෙනවා. මම මුළු චිත්‍රෙම ලිව්වා. එකම රූපෙට ගත්තා. මේ කාල සීමාවලදී විශ්‍රාම අරමුදලට එයා දායක වෙන්න ඕන. සමාන මුදලක් ගෙවනවා. එයා අපි හිතමු එයා රුපියල් X බැගින් ගෙවනවායි කියලා. ආන්නෝම. ඒ කියන්නේ මෙයා වෙනම ඩිපොසිට් කරනවා වගේ වැඩක්. මෙතනින් පස්සේ යා සල්ලි අය කර ආපසු ගන්නවා. ඕකයි කතාව. එක රූපෙට ඇඳනනම් ඕකයි වෙන්නේ. වයස. මේ විශ්‍රාම අරමුදට දායක වීම ආයෝජනය කිරීම. පස්සේ සල්ලි ගන්නවා. ආයෝජනය කරන රේට් එක කීයද? 112යි. එහෙනම් ගාන උඩින්ම පටන් ගන්න. වයස අවුරුදු 31 සිට 60 දක්වා. වයස අවුරුදු 31 සිට 60 දක්වා. විශ්‍රාම අරමුදලට රුපියල් X බැගින් රුපියල් X බැගින් දායක වන්නේ යයි සිතමු. දායක වන්නේ සිතමු. දැන් මට අහන්නෙත් ඒ X තමයි. රයිට්. මුළු සම්පූර්ණ රූපේ ඕක ඇඳගත්තත් කමන්න. ඊට පස්සේ වෙන වෙනම කතා කරමු. ඕක එකපාරක් කොහොම ඇඳ ගන්නව නිකන් කටුවට වගේ. මේක වෙන පෑනකින්. එයාට ලැබෙන ප්‍රතිලාභ. මෙයා ඩිපොසිට් කරන විදිය මේ. උඩ දාලා තියෙන වයස.
right. හරි. කොහොමද වෙන්නේ? දැන් මෙයා ඇවිල්ලා මේ මොකද කරන්නේ මේ ලක්ෂ 3 ගානේ අවුරුදු 15ක් පුරා එයාගේ අරමුදලින් සල්ලි ගන්නවා. right? අපි කතා කරන්නේ මීට කලින් එහෙම සල්ලි ගන්න නම් අද එයා කීයක් එයාගේ ගිණුමේ තියෙන්න ඕනද? මේ ගිණුමේ කීයක් තියෙනවද මෙතන? මෙතන තිබිය යුත්තේ එයා ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන අගයට සමාන අගයක්. මෙතන තියෙන්න ඕනේ. ඒතකොට මේ පැත්තෙන් මෙන්න මේ ඒ කියන්නේ මෙන්න මේකෙන් සමාන වර්තමාන අගය හොයන්න පුළුවන්. අන්න මේක ඒක හොයලා මෙන්න මේක තමයි තියෙන්න ඕනේ ගිණුමේ. ඒක තමයි ගන්නෙ. ඒතර ලක්ෂ 3 ගානේ මේ පැත්තට හෙව්වනම් හරි. ඒ වගේම මෙතන තියෙන මුදල මට මෙයා මෙහෙම තැම්පත් කරපු නිසා ඒ තැම්පතුනුත් මට හොයන්න පුළුවන්. ඒ මොකද්ද? වාර්ෂිකයේ අනාගත අගය. එතිනුත් හොයන්න පුළුවන්. ඒ මුදල තමයි මෙතන තියෙන්න ඕනේ. කියන්නේ මේ දෙක මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. මෙහෙම ඩිපොසිට් කර ගිය මුදල තමයි තියෙන්න ඕනේ. අර පැත්තෙන් කියනවා නම් එයා ගන්න මුදල් වල වර්තමාන වටිනාකම තමයි මෙතන තියෙන්න ඕනේ. දෙකම එක කතාව. එහෙනම් මේක සමාන කරලා මට x හොයන්න පුළුවන්. ඕකයි කතාව. right? වයස අවුරුදු 6 දී අර මුදලේ වටිනාකම සමානයි වයස අවුරුදු 61 සිට ලක්ෂ 3 දක්වා ගනු ලබන වාරිකවල වර්තමාන අගයට. ඒ දෙක වෙන වෙනම හොයමු. right? මෙහෙම ඩිපොසිට් කරලා තමයි ආපසු ගන්න. එහෙනම් ඩිපොසිට් කරනවා මේ ඩිපොසිට් එකේ අගය අපි හොයමු. මෙතන අගය. ලියන්න යටින් මෙහෙම. ඕක නිකන් කටුවට ඇඳව ඔහොමම. දැන් වෙනම මේක වෙනම ගමු අරක වෙනම ගමු. ලියන්න. වයස අවුරුදු 31 සිට වයස අවුරුදු 31 සිට ගියාද? වයස අවුරුදු 31 සිට 60 දක්වා X බැගින් තැන්පත් කිරීමේදී වයස අවුරුදු 60 දී එම තැන්පතුවේ වටිනාකම පහත පරිදි ගණනය කරමු. වයස අවුරුදු 60 දී එම තැන්පතුවේ වටිනාකම පහත පරිදි ගණනය කරමු. ඒ කියන්නේ මම මෙන්න මේක හොයන්න යන්නේ. මලියන් මේක ටිකක් අමාරු ගානක් 31යි 32යි 33යි 60යි රූදයක් කරලා දාන්න x ගානේ තැන්පත් කරා. ආන්න රූදයක් කරලා ලියන්න. ඒ කියන්නේ මේක බිඳුව කියලා ගමු එහෙනම් 1 2 ඒතර මේක 29 එන්නේ. ආන්න ඔහම දාගන්න. ඒ වර්ෂ කොහොමද ඕකේ මෙතනට අගය හොයන්නේ? අනාගත අගය. වාර්ෂිකයක අනාගත අගය. අපි ඉස්සෙල්ලා වර්තමාන අගය හොයනවා නේද? එහෙමනේ කරේ. මෙහාට අරගමු. මේකේ වර්තමාන අගය නම් අපි දන්නවා x කියලා. මේකේ වර්තමාන අගය කොහොමද හොයන්නේ?
cumulative present value at 12%. n සමානයි 29යි. වගුවෙන් ගන්න පුළුවන් නම් ගන්න නැත්තම් මේ වගුව අර කොලේ ඇති. නැත්තම් මම මෙතන කරනවා. right. දැන් මේක මෙහාට ආදී. මෙන්න වයස අවුරුදු 60 වෙනකොට ගිණුමේ ශේෂය කොහමද අපේ වැල්පොලි සූත්‍රය මොකද්ද? x වරක් 1 දන i බල n. හැබැයි අද x නෙමෙයි x නෙමෙයි වෙන මේ තලිය දාන්න එතනට. බල 29. ඔන්න ඔහම තියාගන්න. වයස අවුරුදු 60 දී අරමුදලේ වටිනාකම. රක්ෂණ අරමුදලේ වටිනාකම. වයස අවුරුදු 29 දී රක්ෂණ අරමුදලේ වටිනාකම. right. දැන් මේ පැත්තට යන්. රතු පෑනෙන් ලිව් එක යටින් අඳිමු අයිමත්. මේ බලන්න අනිත් පැත්ත. ඔක පොඩ යටට සුළු කරන් ගියා නම් හොඳයි වගේ කියලා හිතෙනවා මට. බැරිද ඔයගලන්ට? මේ යටින් මේ 1.12 බල 29 අරගෙන වැඩි කරන 9.02 1.12 බල 29 අරගෙන සමානයි වැඩි කරන්න 9.02 යටින් උත්තරේ දාගන්න මෙන්න මේක එන්නේ 241 3 7 x තුනයි 8x 7 නෙමෙයි 8x right දැන් අඳිමු මේම රතු පෑනෙන් ඇන්දෙම ගන්න වයස 60 ඉඳන්ම ගන්න 61 62 63 75 මෙන්න දැන් අරමුදලේ වටිනාකම වෙන කොටු කරගන්න 241.338x ඔන්න යා ආයෝජනය කර ගිහිල්ලා ඔය ගාන හම්බුණා දැන් මෙයා ඒකෙන් ගන්නවා ලක්ෂ 3 ගානේ. අපි මේවා කතා කරන්නේ මීට කලින් පාඩම් වල මේ ගානේ. ආන්න ඔහොම.
ලක්ෂ 3 ගානේ දාගෙන යන. right. එහෙනම් මෙන්න මේ මුදල ආයෝජනය කරලා ගිණුමේ තියෙනවා. මෙහෙම මම විත්ඩ්‍රෝ කරනවා නම් මේ ආපසු ගනු ලබන මුදල් වල වර්තමාන අගය අර ගිණුමේ ශේෂයට සමාන විය යුතුයි. අන්න මේකේ වර්තමාන අගය මේ පැත්තට හොයමු. ආන්නෝ. මෙතන හොයමු. ඒක මෙයාට සමාන වෙන්න ඕන. right එකම කාලයකට ගෙනාම සමානයි. එතකොට මට x හොයන්න පුළුවන්. හොයන්න ඉතින්. මෙතනට පැන්සලෙන් 0 1 2 3 15 කියලා දාගෙන යන්න. Cumulative present value at 12%. n සමානයි 15යි. පොතේ තියෙනවා. හයයි දශම 8යි 1යි 1යි. ඔන්න ඒ පැත්තෙන් ගත්ත අතන වටිනාකම්. දැන් මේ දෙක සමාන වෙන්න ඕන. යටින් ලියන්නේ න. මම මෙතන හදන්නම්. 241.338 සමාන වෙන්න ඕන. ඔන්න x කියාගය. ඒ කියන්නේ වයස අවුරුදු 31 සිට 60 දක්වා 8467 බැගින් ආයෝජනය කළ යුතුයි. විශ්‍රාම අරමුදලට දායක විය යුතුයි. ලියන්න. වයස අවුරුදු 31 සිට වයස අවුරුදු 31 සිට 60 දක්වා 60 දක්වා රුපියල් 8467 බැගින් රුපියල් 8467 බැගින් විශ්‍රාම අරමුදලට දායක විය යුතුයි. විශ්‍රාම අරමුදලට දායක විය යුතුයි. right. ඔය ඇති වගේ එච්චර ගණන් ටිකක් කීයද පුතේ? ඇද්ද? තව සාමාන්‍ය කීයක් වගේ තියෙනවද?
10ක් වගේ. right. පොඩ මේ දැන් ඔය ගානේ අර ආයෝජනය කරන මුදලනේ හැව්වේ. සමහරකට මේ අපි විත්ඩ්‍රෝ කරන මුදල අහන්න පුළුවන්. ඕන දෙයක් අහන්න පුළුවන්. අර සිද්ධාන්තේ මතක තියෙනවා එකම කාලයකට ගේන්න ඕන. අර පැත්තෙන් ගෙනල්ලා මේ පැත්තෙන් ගෙනල්ලා. පොඩි ගාණක් ලියා ගන්න ගෙදිදි කරන්න මේ ගාණටක් ගාලා. වයස අවුරුදු 45 පසුවන වයස අවුරුදු 45 පසුවන පෙරේරා මහතා ඔහු වයස අවුරුදු 60 දී ඔහුගේ විශ්‍රාම සැලසුම් කරයි. ඒ සඳහා අද සිට සෑම වර්ෂයකදීම වයස අවුරුදු 60 දක්වා රුපියල් 8,000 බැගින් තැන්පත් කිරීමට ආයෝජනය කරන අපේක්ෂා කරන අතර වයස අවුරුදු 61 සිට රුපියල් හැට එකේ සිට 75 දක්වා 61 සිට 75 දක්වා සමාන මුදල් අගයක් වාර්ෂිකව බැංකුවෙන් ආපසු ගැනීමට බලාපොරොත්තු වේ. වාර්ෂික පොලි අනුපාතිකය 8%ක් නම් ඔහුට බැංකුවෙන්
වාර්ෂිකව ගත හැකි මුදල කීයද? වාර්ෂික පොලි අනුපාතිකයේ 8%ක් නම් ඔහුට බැංකුවෙන් වාර්ෂිකව ගත හැකි මුදල කීයද? රයිට්. අනිත් සෙෂන් එකේදී හදාගෙන එන්න මේ පාඩම ඉවරයි. සමීකරණ පාඩම කරන්න තියෙන එච්චර අමාරු පාඩමක් නෙමෙයි. හැබැයි හැම එක්කෙනෙක් ගාම කැල්කියුලේටර් එක තියෙන්න ඕන. නැත්නම් කැල්ලකින් තමයි ওই වර්ග සමීකරණෙම විසඳන්නේ මම. පොඩි ප්‍රශ්නයක් වෙනවා එතකොට. රයිට්. කැල්ලක නැත්නම් දැන් කී දෙනෙක් කැල්ලක අරන් දන්නේ ඒ වෙනකොට පන්ති නවත්තන කාලෙදී. රයිට්. ඕකේ.